සියලු දෙනාටම ඉතින් උසස් පෙළ ගිණුම් කරන විෂය හදාන්න ඔයාලා වෙනුවෙන් අද අලුත් පාඩම් කොටසක් කියා දෙන්න මම තීරණය කරා. ඒ හින්දා තමයි මේ වීඩියෝ එක මම මේ විදියට අරගෙන ඉන්නේ. ඒතර මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම ගැන. දැන් ව්‍යාපාරයක ලාභය අපිට ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලා සාමාන්‍ය දන්න විදියට ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිළියෙල කරලා ව්‍යාපාරයක ලාභය ගණනය කරන්න පුළුවන්. එතකොට මේක නෙමෙයි මම අද කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ දෙවනි ක්‍රමයේ විදියට අපිට පුළුවන් ව්‍යාපාරයක කිසියම් කාල පරිච්ඡේදයක් තුල ඉපයූ ලාභය හෝ අලාභය ගණනය කරන්න සමීකරණයක් මගින්. අපි ඒක හඳුන්වනවා ලාභ සමීකරණය කියලා. මෙන්න මේ ලාභ සමීකරණය කොහොමද අපි ගොඩනගන්නේ? ලාභ සමීකරණය ගොඩනගන්නේ කොහොමද? ඒ වගේම මේ ලාභ සමීකරණය මගින් ව්‍යාපාරයක ලාභය ගණනය කරන්නේ කොහොමද කියන කාරණය තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මොකද මම ගොඩාක් පන්ති කරන අවස්ථාවල දැකලා තියෙන දෙයක්, විශේෂයෙන්ම රිවිෂන් පන්ති වගේ දේවල් කරත් දැකලා තියෙන දෙයක් තමයි ළමයිට මේ ලාභ සමීකරණය කියන්නේ, ඒ කියන්නේ ලාභ සමීකරණය ලියන්න පුරුදු වුණාට මේ ලාභ සමීකරණය කොහොමද ගොඩනගන්නේ කියලා දැනුමක් නැහැ. ඇත්තටම අර කටපාඩම් කරලා accounting ලියන සම්ප්‍රදාය අපි වෙනස් කරගන්න අවශ්‍යයි. accounting paper එක අපි කරන්න ඕනි අවබෝධයෙන්. ඉගෙන ගන්න ඕනි අවබෝධයෙන්. මොකද අපි නිකන් මේ විභාගයක් කරන්නේ මේ කොළ කෑල්ලකට පිළිතුරු ලියලා ඒකට ප්‍රතිඵලයක් ලැබෙන එකට පමණක් නෙමෙයි. මෙතනින් එහාට ඔයාලගේ වෘත්තිය ගොඩනැගෙන්නේ මේ ගිණුම්කරණය කියන විෂය පදනම් වෙලා. ඒතර අනාගතේ කොච්චර සාර්ථක මට්ටමකට යනවද කියන දේ තීරණය වෙන්නේ මේ ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් තියෙන දැනුම මත. නැතු විභාගයක් නිකන් පාස් වෙනවා කියන එක නෙමෙයි. මොකද ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට අපිට ගණන් හදන්න පුළුවන් කටපාඩම් කරලා. එහෙම හදන්න පුළුවන් ගණන් තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන අපේ දැනුම. එහෙනම් මම ඔයගොල්ලන්ට අද විශේෂම කාරණයක් ගෙනත් දෙන්නේ. මේක ගොඩාක් ළමයි වරද්ද ගන්න දෙයක්, ඒ වගේම පටල ගන්න දෙයක්, ලාභ සමීකරණය ගැන. අපි කොහොමද ලාභ සමීකරණය ගොඩනගන්නේ සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. ඔයාලට මේ වීඩියෝ එක යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. එතනින් මේ ගණන් තියෙන පොඩි ගණන් කිහිපයක් ටියුට් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ලින්ක් එක ක්ලික් කිරීම මගින්. ඒ වගේම ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් තව විෂය කරුණු ගොඩක් දේවල් ඉගෙන ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. අපේ channel එක subscribe කරන්න. ඔතන රතු පාටින් subscribe කියලා බටන් එක පෙන්නනවා ඔයගොල්ලන්ට. අකුරු ටික ඒක උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඒක අලු පාට වෙලා තියෙනවා නම් ආපහු ක්ලික් කරන්න යන්න එපා. හරි. එහෙනම් අපි මේක ගොඩනගමු. ලාභ සමීකරණ ඉස්සෙල්ලා අපි හැදෙන හැටි ඉගෙනගෙන අපි මේකෙන් අභ්‍යාස විසඳමු. right. මේක දැන් මම අද වීඩියෝ එක දාන්නේ මේ 2021 දෙසැම්බර් මාසේ. ඉතින් මේක අදාළ වෙනවා 2021 උසස් පෙළ ලියන දරුවන්ටත් අදාළ වෙනවා. ඒ කියන්නේ 2021 වුණාට ඇත්තට මේගොල්ලෝ විභාග ලියන්නේ 2022. ඒ වගේම 2022 උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන දරුවන්ටත් මේ වීඩියෝ එක වැදගත්. ඒ වගේම 2023 උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන දරුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙනවා. හරි. එතකොට ඔන්න අපි තේරුම් ගමු ව්‍යාපාරයක ලාභය හොයන්න මේ සමීකරණය අපි ගොඩනගන්නේ කොහොමද කියන දේ. දැන් අපි ගන්නවා අපි ගිණුම්කරණය කරන්නේ යම්කිසි අවුරුද්දක් වැනි කාල පරිච්ඡේදයක් සඳහා. අපි හිතමුකෝ අපේ අවුරුද්ද පටන් ගන්නෙ 2021. අපේ ගිණුම් වර්ෂය පටන් ගන්නෙ 2021 කියලා අපි හිතමු. එහෙනම් මේක මෙහෙම අවුරුද්දක් එනවා. මෙහෙම අවුරුද්දක් ඇවිල්ලා මේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවදද? 2020
12.31ක තමයි මේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ. එහෙනම් අපේ ගිණුම් වර්ෂයේ පටන් ගන්නේ 2021 මේක ඉවර වෙන්නේ 2020 12.31ක. දැන් අපි මෙතෙන්දි කතා කරනවා ව්‍යාපාරයක තියෙනවා සුද්ධවත්කම් කියලා දෙයක්. මොකද්ද මේ සුද්ධවත්කම් කියලා කියන්නේ? මොකද්ද මේකේ නම? සුද්ධවත්කම්. මොකද්ද මේ සුද්ධවත්කම් කියලා කියන්නේ? අපි සුද්ධවත්කම් ගන්නෙ කොහොමද? සුද්ධවත්කම් ගන්නෙ මුළු වත්කම් වලින් අඩු කරනවා මොන වගකීම්ද? මුළු වගකීම්. සුද්ධවත්කම් ගන්නෙ කොහොමද? මුළු වත්කම් වලින් අපි අඩු කරනවා මුළු වගකීම්. එතකොට සුද්ධවත්කම් එනවා. ඉතින් ඔයා ගිණුම් සමීකරණය දන්නවනේ. ගිණුම් කරන සමීකරණය මොකක්ද? ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්නේ. හිමිකම් ධන වගකීම්. ඉතින් මේකේ දැන් මම කිව්වා සුද්ධවත්කම් ගන්නෙ වත්කම් වලින් වගකීම් අඩු කරලා. දැන් මෙතන වත්කම් තියෙනවනේ. ඒකෙන් වගකීම් අඩු කරන්න මේ පැත්තේ තියෙන වගකීම් මේ පැත්තට ගන්න ඕනේ. එහෙනම් අපි නිකන් ඒක ගත්තොත් වත්කම් ඍණ වගකීම් තමා මේක සමාන වෙනවා හිමිකමට. එහෙනම් මෙතන මේ සුද්ධවත්කම් ගන්න හැටි මං කිව්වෙත් කොහොමද? මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරනවා. මෙතනත් කරන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරාම එන්නේ හිමිකම නේද? එහෙනම් සුද්ධවත්කම් කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. මොකක්ද? හිමිකමටම කියන තව නමක්. එහෙනම් සුද්ධවත්කම් කියන්නේ ව්‍යාපාරයේ හිමිකම. කොහොමද මේක ගන්නෙ? වත්කම් වලින් වගකීම් අඩු කරනවා. එතකොට නිකම්ම හිමිකම අපිට ලැබෙනවා. හරි. දැන් මේක මේ සුද්ධවත්කම් එක්ක යන කතන්දරයක්. එන ඔයාලා දන්නවනේ සුද්ධවත්කම් කියන්නේ හිමිකම කියලා. අපි නිකන් මේක ලේසි කරගන්න තනි පුද්ගල ව්‍යාපාරයක් පැත්තෙන් හිතමුකෝ. ඔන්න දැන් තනි පුද්ගල ව්‍යාපාරයක සුද්ධවත්කම් කියන්නේ අයිතිකරුගේ හිමිකම. නැත්තම් අයිතිය. ඒතර අවුරුද්ද පටන් ගද්දී අයිතිකරුගේ හිමිකම තියෙනවා සුද්ධවත්කම්. අපි නිකන් හිතමුකෝ ලක්ෂ 5ක් විතර තිබ්බා කියලා. සුද්ධවත්කම් අවුරුද්ද පටන් ගද්දී අයිතිකරුගේ තියෙනවා ලක්ෂ 5ක් තියෙනවා. දැන් අවුරුද්දක් තුල විවිධ ගනුදෙනු සිද්ධ වෙලා අපි බලනවා අවුරුද්ද අවසාන සුද්ධවත්කම් කීයක් තියෙනවද? ඒ කියන්නේ 2020 12.31ක සුද්ධවත්කම් කීයක් තියෙනවද කියලා අපි බලමු. 2020 12.31ක සුද්ධවත්කම් කීයක් තියෙනවද කියලා බලමු. බැලුවහම මේක ලක්ෂ 6ක් වෙලා. කීයක් වෙලාද මේක? ලක්ෂ 6ක් වෙලා. දැන් වැඩි වෙලානේ. සුද්ධවත්කම් කියන්නේ හිමිකමනේ. අවුරුද්ද මුල තිබ්බ ගානට වඩා අවුරුද්ද අවසාන සුද්ධවත්කම් කීයක් වැඩි වෙලාද? ලක්ෂකින් වැඩි වෙලා. හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු මොනවද? අයිතිකරුගේ හිමිකම අවුරුද්ද මුල තිබ්බ ගානට වඩා අග වෙද්දි වැඩි වෙන්නේ මොන ගනුදෙනු නිසාද? එකක් තමයි අයිතිකරු අමතර ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා නම් ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම හිමිකම වැඩි වෙනවා. අවුරුද්ද මුල තිබ්බේ ලක්ෂ 5යි. අයිතිකරු අමතර ප්‍රාග්ධනයක් යොදලා තියෙනවා නම් ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම හිමිකම වැඩි වෙනවා. එහෙම නැත්තම් මේ හිමිකම වැඩි වෙන්නේ මොකක් නිසාද? ලාභයක් ලැබුවොත්. මේ ව්‍යාපාරය ලාභයක් ලැබුවොත් අපි කියනවා ආදායම් ලැබුවත් වැඩි වෙනවා. අපි මෙතෙන්දි ලාභය කියලා හිතමුකෝ. හිමිකම වැඩි වෙන්න බලපාන අනිත් හේතුව තමයි ලාභයක් ලැබීම. එහෙනම් හොඳට තේරුම් ගන්න. හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා දෙකයි. එකක් අයිතිකරු අමතර ප්‍රාග්ධනය යොදා තිබීම, අනිත් එක ව්‍යාපාරයේ ලාභ ලැබීම. අපි දැන් මේක මේ අවුරුද්ද පරීක්ෂා කරාට පස්සේ අපිට තේරෙනවා අයිතිකරු අමතර ප්‍රාග්ධනය කීයක්වත් යොදලා නැහැ. අයිතිකරු අමතර ප්‍රාග්ධනය කීයක්වත් යොදලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම හිමිකම වැඩි වුණේ මොකක් නිසාද? ලාභය ලැබපු නිසා. හිමිකම එහෙනම් අනිවාර්යයෙන්ම වැඩි වෙන්නේ මොකක් නිසාද? ලාභය නිසා තමයි වැඩි වෙන්නේ. දැන් ඔයාලා කියන්න බලන්න මෙතන නම් ලාභය කීයද මේ? ලක්ෂ 5ක් තිබ්බ හිමිකම ලක්ෂ 6ක් වුණා. එහෙනම් ලාභයේ ලක්ෂයයිනේ.
කොහොමද මේ ලක්ෂ්‍ය ගන්නෙ? ලක්ෂ 6න් ලක්ෂ 5 අඩු කරනවා. කොහොමද ලාභයේ ලක්ෂ්‍ය ගන්නෙ අපි? ලක්ෂ 6න් ලක්ෂ 5 අඩු කරනවා. ඉතින් ලක්ෂ 6න් ලක්ෂ 5 අඩු කරන එක අපි සමීකරණයක් විදිහට ලියමු. මෙන්න සුද්ධවත්කම් මෙතන තියෙන අවසාන සුද්ධවත්කම්. අවසාන සුද්ධවත්කම් වලින් අපි ආරම්භක සුද්ධවත්කම් මොකද කරන්නේ? අඩු කරනවා. ඔන්න මම සමීකරණය ගොඩනගනවා කොහොමද? අවසාන සුද්ධවත්කම් ඍණ මොන සුද්ධවත්කම්ද? ආරම්භක සුද්ධවත්කම්. අන්න සමීකරණය ගොඩනගනවා. දැන් මේකට ඕන ආදේශ කරලා බැලුවොත් අවසාන සුද්ධවත්කම් ලක්ෂ 6යි තියෙන්නේ. ඒකෙන් අඩු කරනවා ආරම්භක සුද්ධවත්කම් ලක්ෂ 5ක් තියෙනවා. ලක්ෂ 6න් ලක්ෂ 5ක් ගියාම අපිට ලාභය ලැබෙනවා කීයක්ද? ලක්ෂයක් ලැබෙනවා. ඔන්න ආදේශ කරලා අපිට උත්තරේ ගන්නත් පුළුවන්. හරි. ඔන්න සරලම දැන් ලාභ සමීකරණය ගොඩනැගුවා. අවසාන සුද්ධවත්කම් වලින් ආරම්භක සුද්ධවත්කම් අඩු කරනවා. හරි. දැන් මේක මීට වඩා තව පොඩ්ඩක් දිග වෙනවා, සංකීර්ණ වෙනවා. හරි. දැන් කොහොම තියෙනවා? අපි මේක මෙහෙමම තියමුකෝ. දැන් අවුරුද්ද මුල සුද්ධවත්කම් ලක්ෂ 5යි. අග වෙද්දි ලක්ෂ 6යි. අපි බලන්නත් මම මේ පොඩ්ඩක් මකන්නම් මෙතන ඊට මදි වෙන හින්දා ටුට්ටක් මකන්නම්. හරි. අපි දැන් ඒක දන්නවනේ. හරි. දැන් මෙහෙම බැලුවාම මට පේනවා මේ අවුරුද්ද තුල අයිතිකරු ගැනිලි කරලා තියෙනවා. ගැනිලි කරා නම් හිමිකම අඩු වෙන්න එපා. ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන මොනවා හරි සම්පත් වත්කම් අයිතිකරු ගෙදර ගෙනියනවා. ව්‍යාපාරයේ දේවල් එයා ගෙදර ගෙනිච්චාම එයාගේ හිමිකම අඩු වෙනවා. හිතන්නකො මේ අවුරුද්දේ අයිතිකරු ගැනිලි කරලා තියෙනවා 50000ක්. ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා 50000. දැන් මේ බලන්න. අවුරුද්ද මුල ලක්ෂ 5ක් තිබ්බා. ඒකෙන් 50000ක් අඩු වුණාම අවුරුද්ද අවසානයේ හිමිකම 450000ක් වෙන්න එපා. හරිනම් අවුරුද්ද අග හිමිකම 450000 නේ වෙන්න ඕනේ. හැබැයි අවසානයේ ලක්ෂ 6ක් වෙලා. අමතර ප්‍රාග්ධන යොදලා නැහැ. අමතර ප්‍රාග්ධන යොදලා නැහැ. එහෙනම් 450000 ලක්ෂ 6 උනේ මොකක් නිසාද? ලාභය නිසා. දැන් ලාභය කීයක් වෙනවද? 450000 ලක්ෂ 6 වෙනවා කියන්නේ 150000කින් වැඩි වෙලා. ලාභය 150000යි. ඔන්න දැන් මතක් කරන්න. දැන් හොඳ මතකෙන් කියන්න. කලින් කරේ අග සුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කරලා ලක්ෂයක් ලාභය ආවා. දැන් ලාභය 150000 වෙනවා. එහෙනම් ලක්ෂය 150000 වෙන්න නම් 50000ක් එකතු වෙන්න ඕනේ නේද? එහෙනම් හොඳට තේරුම් ගන්න අර කලින් ලියපු සමීකරණයටම මේ අඩු කරපු ගැනිලි ටික මොකද වෙන්න ඕනේ? එකතු වෙන්න ඕනේ. ඇයි හිමිකම අඩුනේ ගැනිලි නිසා. හිමිකම 50000ක් අඩු වෙලා තියෙන ගැනිලි නිසා. ඒක නිසා දැන් ලාභයේ ગેප් එක එනවා 150000. ඒක ගන්න නම් අර අඩු කරපු ගැනිලි ටික මොකද කරන්න ඕනේ? අර සමීකරණයට එකතු කරන්න ඕනේ. ඔන්න එහෙනම් තේරුම් ගන්න ගැනිලි තියෙන අවස්ථාවක ලාභ සමීකරණය කොහොමද? ලාභය සමානයි අවසන් සුද්ධවත්කම් ඍණ හොඳට ඔළුවට දාගන්න ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි. ඔන්න ගැනිලි දැන් එකතු වුණා. ඇයි ඒ අඩු වුණ එක මෙතෙන්ට එකතු වෙනවා. ඔන්න දැන් තව පොඩ්ඩක් මම විශ්ලේෂණය කරලා බැලුවහම මේ කාලය තුල අයිතිකරු අමතර ප්‍රාග්ධනයකුත් යොදලා තියෙනවා. හිතමුකෝ අමතර ප්‍රාග්ධන යොදලා තියෙනවා අයිතිකරු 80000. 80000ක් යොදලා තියෙනවා. ඔන්නද අපි ආපහු උඩ ඉඳන් බලමු. අවුරුද්ද මුල සුද්ධවත්කම් ලක්ෂ 5ක් තිබ්බා. ඒකෙන් ගැනිලි 50000ක් අඩු වුණාම 450000යි. අයිතිකරු 80000ක අමතර ප්‍රාග්ධනයක් යදුවානේ. 450000 එන වැඩි වෙනවනේ අමතර ප්‍රාග්ධනයක් යදුවාම. එහෙනම් අවසානයේ එන්න ඕනි 450000ට 80000ක් එකතු වුණාම 530000ක් එන්න ඕනි. හැබැයි ඒක අවසානයේ වෙද්දි ලක්ෂ 6ක් වෙලා තියෙනවා. 530000ක් එන්න ඕනි එක අවසානයේ ලක්ෂ 6ක් වෙලා තියෙනවා.
එහෙනම් ඒ ආවේ අනිවාර්යයෙන්ම ලාභය නිසා නේද? දැන් ලාභය කීයද දෙන්නේ මේ? 5,30,000 ලක්ෂ 6 වෙනවා. කියන්නේ ලාභය 70000යි වෙන්නේ. කලින් 1,50,000ක් ආවා. දැන් 70000යි. එහෙනම් 70000 කරන්න නම් මෙතන එකතු කරපු අමතර ප්‍රාග්ධනය මොකද කරන්න ඕනේ? අර ගැනිලි වලට එහා පැත්තේ අඩු කරන්න ඕනේ. ගැනිලි වලට පස්සේ අපි ලියනවා ඍණ අමතර ප්‍රාග්ධනය. ඍණ අමතර ප්‍රාග්ධනය. ඔන්න ලාභ සමීකරණය ගොඩනගෙන මෙන්න මේක තමයි අපි ලාභ සමීකරණය කියලා හඳුනා ගන්න. දැන් ඔයාලා සමහරට මේක පාඩම් තියෙන්න පුළුවන්. මොකද මම ගොඩාක් ළමයිකින් අහුවම ලාභ සමීකරණය මොකක්ද කියලා ගිරව් ටික වගේ මේක කියනවා. ලාභය සමානයි අවසන් සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. නමුත් මේ සමීකරණය කොහොමද ගොඩනගන්නේ කියන කාරණය බහුතරයක් ළමයින්ට බැහැ. ඒකයි මම හැමතිස්සෙම මේ ළමයිටත් පැහැදිලි කරලා දෙන්නේ accounting කියන්නේ කටපාඩම් කිරීමක් නෙමෙයි අවබෝධ කර ගැනීමක්. අවබෝධයෙන් තමයි ගිණුම්කරණය කරන්නේ. එහෙනම් දැන් ඔන්න අපි ලාභ සමීකරණය ගොඩනගුවා. දැන් අපි සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන අභ්‍යාසයක් දෙකක් විසඳන්න තමයි සූදානම් වෙන්නේ. අපි එක අභ්‍යාසයක් විසඳමු. ඒක විසඳලා මම ඉතුරු එක වාට කරන්න අවස්ථාව දෙන්නම්. එහෙම තමයි අපි එතකොට කරන්නේ. ඔයාලට දැන් අර යට දීලා තියෙන පොඩි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ තියෙන පළවෙනි අභ්‍යාසය මාත් එක්ක විසඳමු. හරි. අපි එතෙන්ට එමු. හරි. අපි ගාන කියවමු මුලින්ම. අපිට දීලා තියෙන ගාන බලන්න. සඳුපමාගේ ව්‍යාපාරයට අදාළව පහත තොරතුරු ඔබට සපයා ඇත. එතන දෙනවා හොඳට තේරුම් ගන්න 2020 1.1 ශේෂ ටිකකුයි 2020 12.31 ශේෂ ටිකකුයි දෙන්නේ. දැන් 2020 1.1 කියන්නේ අවුරුද්ද ආරම්භක දවස. 2020 12.31 කියන්නේ අවුරුද්ද අවසාන දවස. බලන්න මොනවද දෙන්නේ? මෝටර රථ, යන්ත්‍ර, භාණ්ඩ තොග, වෙළඳ ලැබිය යුතු දෑ, වෙළඳ ගෙවිය යුතු දෑ, මුදල්, බැංකු ණය. ඔයාලට බැලුවාම පේනවා වත්කම් ටිකක් සහ වගකීම් ටිකක් දීලා තියෙනවා අවුරුද්ද ආරම්භයේ අවුරුද්ද අවසානයේ. ආරම්භක වත්කම් වගකීම්, අවසාන වත්කම් වගකීම් අපි බලමු. දැන් ඔයාලට ඔළුවට එනවා ඇති මොකද්ද මේ කියන්නේ කියලා. ඊට යටින් දීලා තියෙනවා පොඩි පේජ් දෙකක්. එතන කියනවා 2020 වසර තුල අයිතිකරු විසින් ලක්ෂයක් අමතර ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට යොදවා ඇති අතර ඔහුගේ පුද්ගලික වියදම් සඳහා 30000ක මුදලක් ව්‍යාපාරයෙන් ගෙන ගොස් ඇත. එතන තියෙනවා අමතර ප්‍රාග්ධනයයි ගැනිලි. බලන්න අපිට ඔබ විසින් කියලා පළවෙනි එක මොකද්ද කරන්න කියන්නේ? 2020 වසරේ ව්‍යාපාරයේ ඉපයූ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා. දැන් ලාභය හෝ අලාභය ගණනය කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එකක් ලාභ හෝ අලාභ ප්‍රකාශනය නැත්නම් ආදායම් ප්‍රකාශනය හදන්න පුළුවන්. අනිත් ක්‍රමය ලාභ සමීකරණය. අපිට ක්‍රමය මොකක්ද කියලා කියන්නේ නැහැ. හැබැයි අපි බැලුවාම කල්පනා කරලා ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් හදන්න තොරතුරු මෙතන නැහැ. විකුණුම් නැහැ, ගැනුම් නැහැ, ආදායම් නැහැ, වියදම් නැහැ, ඒව නැහැ. ඒක නිසා ලාභ හෝ අලාභ ප්‍රකාශනය අපිට හදන්න බෑ. එන අනිවාර්යයෙන්ම මොන ක්‍රමයකටද හදන්න තියෙන්නේ? ලාභ සමීකරණයට තමයි මේ ගානේ ලාභය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම කරමු ලාභ සමීකරණය ලියාගමු අංක 1 කියලා දාලා. මේක දෙවණියට හදන්න කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒක අපි අන්තිමටනේ කරන්නේ. අපි ඉස්සෙල්ලා ලාභ සමීකරණය ලියාගමු. හරි. දැන් දන්න ඕනේ දැන් මතකෙන් මාත් එක්කම සර් එක්කම ඔයාලා කියන්න ඕනේ අපි ලියමු. හරි. අපි ලියනවා ලාභය සමානයි. දැන් සමහරට අලාභ වෙන්නත් පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් නෑ. ලාභය සමානයි කොහමද? අවසන් සුද්ධ වත්කම් ඍණ ආරම්භක සුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. මේවා පොඩ්ඩක් කෙටි කරලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ලාභය සමානයි
අග ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාර්ථනය. හරි. දැන් අපි දන්න තොරතුරු ඉස්සලා මේ සමීකරණයට ආදේශ කරමු. අපි දන්නවා මේ ගිණුම් ශේෂ වලට යටින් අර දීපු ඡේදෙ තිබ්බා අයිතිකරු අමතර ප්‍රාග්ධනයේ ලක්ෂයක් යොදලා තියෙනවා ගැනිලි 30000ක් කරලා තියෙනවා. ඒ දෙක අපිට ටක් ගාලා ආදේශ කරන්න පුළුවන්. ගැනිලි යටින් ආදේශ කරනවා ධන 30000යි. ඒ වගේම අමතර ප්‍රාග්ධනයේ ලක්ෂයක් යොදලා තියෙනවා. ඒක ආදේශ කරනවා අමතර ප්‍රාග්ධනයට ලක්ෂයයි. ඔන්න මේ දෙක දැම්මා. දැන් අපි දන්නේ නැත්තේ අවසන් සුද්ධවත්කම් සහ ආරම්භක සුද්ධවත්කම් දන්නේ නැහැ. හරි ලේසියිනේ. මම ඔයගොල්ලන්ට අද මුලින්ම පැහැදිලි කරන්නේ සුද්ධවත්කම් කියන්නේ මොනවටද? වත්කම් වලින් වගකීම් අඩු කරනවා. නැත්තම් හිමිකම්. එහෙනම් මේකේ පැහැදිලිවම අවුරුද්ද මුලවත්කම් වගකීම් තියෙනවා, අවුරුද්ද අවසානවත්කම් වගකීම් තියෙනවා. මුල තියෙන වත්කම් වලින් වගකීම් අඩු කරාම අවුරුද්ද මුල සුද්ධවත්කම් වෙනවා. අවසානයේ තියෙන වත්කම් වලින් වගකීම් අඩු කරාම අවුරුද්ද අවසාන සුද්ධවත්කම් වෙනවා. අපි ඉස්සෙල්ලා මුල ටික බලමුකෝ. ඒවට පුළුවන් මම ටක් ගාලා හිතින් එකතු කරන්නම් ඈ. හරි අපි දැන් අවුරුද්ද මුල 21 තියෙන වත්කම් බැලුවාම මෝටර අත තියෙනවා ලක්ෂ 8ක්. ඒකට යන්ත්‍ර එකතු වෙනවා 50000ක්. එතකොට 8,50,000යි. ඒකට භාණ්ඩ තොග එකතු වෙනවා 20000ක්. එතකොට 8,70,000යි. ඒකට වෙළඳ ලැබිය යුතු දෑ එකතු වෙනවා 35,000ක්. එතකොට 9,05,000යි. ආපහු තවවත්කමක් තියෙනවා මුදල් කියලා 32,000ක්. 9,05,000ට 32,000ක් එකතු වුණාම 9,37,000ක් එනවා වත්කම්. ඒතර වත්කම් තියෙනවා 9,37,000ක් අවුරුද්ද මුල. මේකෙන් වගකීම් ටික අඩු කරගමු. බලන්න මේකේ වගකීම් විදියට තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 14,000ක්. ඊට අමතරව බැංකු ණය තියෙනවා 80,000ක්. එහෙනම් ඒ දෙක එකතුව 94,000යි වගකීම් තියෙන්නේ. එහෙනම් මේ 37,000න් අපි අඩු කරනවා 94,000. බලමු කීයද එන්නේ කියලා. 7න් 4ක් 3යි. 3න් 9ක් බෑ 13න් 9ක් ගියාම 4යි මෙතන 8යි. එහෙනම් 8,43,000 එන්නේ අවුරුද්ද ආරම්භක සුද්ධවත්කම්. මේක ඍණනේ දාන්නේ. මම එන ඍණ කියලා දානවා 8,43,000. 8,43,000 දාන්න. දැන් ඔය ක්‍රමයටම අපි අවුරුද්ද අවසානවත්කම් හොයාගමු. අවසාන සුද්ධවත්කම් හොයාගමු. බලන්න අවසානයේ මෝටර අත ලක්ෂ 10යි. යන්ත්‍ර තියෙනවා 65,000. එතකොට 10,65,000යි. භාණ්ඩ තොගේ 30,000. එතකොට 10,95,000යි. ආපහු ඒක එකතු වෙනවා 28,000. එතකොට 10,95,000යි 11,15,000යි 11,23,000ක් එනවා. 11,23,000ට ආපහු එකතු වෙනවා මුදල් 35,000ක්. එතකොට 11,53,000 11,58,000ක් එනවා වත්කම්. 11,58,000යි වත්කම්. ඒකෙන් අඩු කරනවා වගකීම් ටික. බලන්න වගකීම් මොනවද තියෙන්නේ? වෙළඳ ගෙවිය යුතු දෑ 16,000යි බැංකු ණය 70,000. එහෙනම් 86,000යි නේද? එහෙනම් අපි මේකෙන් අඩු කරනවා 86,000. බලමු අඩු කරාම කීයද එන්නේ? 1යි 2යි 3යි මෙතන 8න් 6ක් 2යි 5න් 8ක් බෑ 15න් 8ක් ගියාම 7යි මෙතන 10යි. 10,72,000ක් එන්නේ. එහෙනම් අවුරුද්ද මුල සුද්ධවත්කම් කීයද? මෙතෙන්ට අද සුද්ධවත්කම් කීයද? 10,72,000ක් මෙතෙන්ට එනවා. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මේ බලන්න. 10,72,000න් 8,43,000ක් අඩු කරනවා. අපි මුලින්ම බලමු. 10,72,000න් අඩු කරනවා 8,43,000. එතකොට එන ගාන බලමු. මෙතනින් 12න් 3ක් ගියාම 9, මෙතන 6න් 4ක් 2යි, 10න් 8ක් 2යි. 2,29,000. ඒකට එකතු වෙනවා 30,000ක්. එහෙනම් මේකට එකතු කරනවා අපි 30,000ක්. එතකොට එන්නේ 2,59,000යි. ඒකෙන් අඩු කරනවා අමතර ප්‍රාග්ධනයේ ලක්ෂයක්. එහෙනම් 2,59,000න් ලක්ෂයක් ගියාම අපිට සුද්ධ ලාභ වෙනවා කීයක්ද? 1,59,000ක්. එහෙනම් මෙතන ලාභය අපිට උත්තර වෙනවා රුපියල් 1,59,000. 1,59,000ක් එනවා සුද්ධ ලාභය.
දැන් අපිට මේ ගාන ඊළඟට ඉල්ලන්නේ 20/12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එහෙනම් අපි මේ ගානට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඉක්මනට කරමු. අවසාන දිනට තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න කියන්නේ. අපි සාමාන්‍යයෙන් කොහොමත් ව්‍යාපාරයක ගිණුම් වර්ෂයේ අවසාන දවසට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ. ඒක නිසා අපි මෙතන හදමු. දැන් ඉස්සෙල්ලා මම ඉඩ මදි වුණොත් මම දෙපැත්තකට මේක ගහනවා. ඔයාලා පොතේ එක යට ගහන්න පිටු භාගයක් පිටු 3 කාලක් විතර යයි සීයාල් පොතක. හරි. අපි දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නම් කරද්දී මේක මූල්‍ය ප්‍රකාශනයක් නිසා උඩින්ම ව්‍යාපාරේ නම ලියන්න ඕන බන් කරන්න හැටි. මුලින්ම ලියනවා දැන් මේක සඳුපමාගේ ව්‍යාපාරය. මම ලියනවා මෙතන සඳුපමාගේ ව්‍යාපාරය. ඊට පස්සේ මේක හදන දවස ලියන්න ඕනේ. අපි කවදටද අපි මේක හදන්නේ? 2020 12/31 දිනට නේද? එහෙනම් මම ලියනවා ඊළඟ රූලේ 2020 12/31 දිනට. ඊට පස්සේ ලියනවා මොකක්ද මේ හදන්නේ? මූල්‍ය තත්ත්ව අල්තයනු දෙකක් එනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා දැම්මා. දාගෙන මේකේ ෂය එහෙම ගලපන්න මොනවත් නැති නිසා තීරු දෙකක් මෙහෙම දැම්මාම ඇති. හරිද? මෙහෙම තීරු දෙකක් දාලා හැදුවාම ඇති. මම ඉඩ මදි වෙන නිසා ඊටු ටික මේ පැත්තට ගහනවා. ඒතකොට ඔයාලා එහෙම ගහන්න ඕනේ නැහැ. මම මේ මෙතනින් යට ටික මේ පැත්තට අරන් පෙන්නන්න. ඔන්නෝම ගන්න. දැන් මේක උඩ ඉඳන් අපි නම් කරගෙනම සටහන් කරගෙනම ලේසි ගානක් වැඩි ලොකු ගානක් නෙමෙයි. මූල තත්ත්ව ප්‍රකාශ අපි උඩින්ම දාන්නේ ජංගම නොවන වත්කම්. ඒක නිසා මේක උඩින්ම අපි ලියනවා ජංගම නොවන වත්කම්. ඉරක් ගහනවා. දැන් මේකේ බලන්න අවුරුද්ද අවසාන ජංගම නොවන වත්කම් මොනවද තියෙන්නේ? දෙකක් තියෙනවා. මෝටර රථයේ ලක්ෂ 10ක් තියෙනවා, යන්ත්‍ර 65000ක් තියෙනවා. අපි මේ දෙක ලියමු. ඔන්න මම ලියනවා මෝටර රථය ජංගම නොවන වත්කම් යටතේ. ලක්ෂ 10යි 1.6යි මේ පළවෙනි තීරුවට මම ලියනවා 1.6යි. ඒව කල්පනාවෙන් පුරුදු වෙන්න මිලියන ගණන් ලියන හැටි. ලක්ෂ 10 කියන්නේ මිලියනයි. ඊට පස්සේ තියෙනවා යන්ත්‍ර. යන්ත්‍ර කීයක් අවුරුද්ද අවසානයේ තියෙන්නේ 65000යි. දැන් ඔයාලා ජංගම නොවන වත්කම් ලියද්දි දන්නවා ඉඩම් ගොඩනැගිලි තිබ්බොත් උඩින් මේක ලියන්නේ. ඉඩම් හා ගොඩනැගිලි තිබ්බොත් මේ මෝටර රථයකට උඩින් ඒක ලියන්නේ. මොකද මේක ද්‍රවශීලතා අනුපිළිවෙලකට අපි හදන්නේ. ඊට පස්සේ තමයි ඊට ඒව ලියන්නේ. එහෙනම් මෙච්චරයි ජංගම නොවන වත්කම් තියෙන්නේ. මම මෙහෙම මේ තීරුවට ඉරක් ගහලා මේක එකතු ගන්නවා දෙවෙනි තීරුවට. 10,65,000ක් එනවා. හරි. දැන් ඊට පස්සේ අපි දන්නවා ජංගම නොවන වත්කම් වලින් පස්සේ අපි ජංගම වත්කම් ලියන්නේ. රූලක් විතර ඇරලා මෙන්න මෙහෙම මාතෘකාව දානවා ජංගම වත්කම් කියලා. ඉරක් ගහනවා. ජංගම වත්කම් මේකේ අපි දන්නවා ජංගම වත්කමුත් ලියන්නේ ඒ ද්‍රවශීලතා පිළිවෙලටමයි. උඩින්ම ලියන්නේ අපි තොගය. මේගොල්ලෝ දීලා තියෙනවා භාණ්ඩ තොගය කියලා 30000ක්. ඒක තමයි ලියන්නේ. තොගය 30000ක් දානවා පළවෙනි තීරුවට. ඊට පස්සේ ලියන්නේ අපි වෙළඳ ලැබිය යුතු ද මතක තියාගන්න. දෙවෙනියට ලියන්නේ වෙළඳ ලැබිය යුතු ද නැත්නම් වෙළඳ ණය ගැතියෝ කියලා කියනවා. ඒක අපිට ගානේ දීලා තියෙනවා 28000ක් තියෙනවා. මේ ඔක්කොම අවුරුද්ද අවසාන ශේෂයි අපි ලියන්නේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ තව මොනවා හරි ජංගම වත්කම් තිබ්බොත් ලියන්න ඕනි. නමුත් ඒව නැහැ. අවසාන වශයෙන් මුදල් තියෙන්නේ 35000ක්. මුදල් තමයි අපි අන්තිමටම ලියන්නේ මේකේ. මුදල් අපි දානවා කීයක්ද? 35000යි. මෙච්චරයි වත්කම් තියෙන්නේ. අපි දැන් වත්කම් ටික එකතු ගන්නවා දෙවෙනි තීරුවට. ජංගම වත්කම් ටික. මෙතන එනවා 35යි 65යි 85යි 93000ක් එනවා එකතු. දැන් මේ එකතුව මේ තියෙන ජංගම නොවන වත්කම් මේ තියෙන ජංගම වත්කම් මේ දෙක එකතු කරාම තමයි මුළු වත්කම් එන්නේ. අපි බලමු කීයක් කීයද කියලා. 0.3 විදියට වෙනවා
5යි 3යි 8යි 6යි 9යි 15යි එකක් ඉතුරුයි මෙතෙන්ට ඒක දානවා මේක හැම වෙනවා 11,58,000ක් එනවා ඒ මොකක්ද යා උත්තරේ මුළු වත්කම් අපිට එනවා 11,58,000 දැන් එතන යට කොටස දැන් ඔයාලා එහා පැත්තට ගහන්න ඕනේ ඔයාලා යට කොටස මෙතන මීට යටින් රූලක් කරලා මාතෘකාව දාන්න හිමිකම් කියලා හිමිකම අපි සාමාන්‍ය මේ තනි පුද්ගල ව්‍යාපාරවල හිමිකම අවුරුද්ද මුල සිට අවසානයේ දක්වා හැදිච්ච හැටි පොඩ්ඩක් ලියනවා බ්‍රේක් අප් එක. එහෙම ලියනවා නම් හොඳයි. නැතු එකතු කරලා ලියන්නත් පුළුවන්. ඒ නිසා මම කෙලින්ම මේ ආරම්භක සුද්ධවත්කම නැත්නම් ආරම්භක හිමිකම තමයි මුලින් ලියන්නේ. මම ලියනවා මෙතන 2020 1 හිමිකම. අපිට දීලා තියෙනවා 8,43,000යි. ඒක ලියනවා පළවෙනි තීරුවට. අමතර ප්‍රාග්ධනයක් යොදලා තියෙන ලක්ෂයක්. එහෙනම් මේ හිමිකමට ඒක එකතු වෙනවානේ. මම ලියන ඊළඟට අමතර ප්‍රාග්ධනය ලක්ෂයක්. ඒ වගේම තවත් හිමිකම වැඩි වෙන කරුණක් තමයි සුද්ධලාභය. මම ඒවා මුලින් කියා දුන්නා. සුද්ධලාභය ලැබිලා තියෙන 1,59,000. ඒකත් එකතු වෙනවා. මම එකතු කරනවා සුද්ධලාභය 1,50,000 59,000ක් තියෙනවා. දැන් මේ තුනම අපි එකතු කරමු. අපි බලමු එකතු කීයද දෙන්නේ කියලා. 843යි 943යි 1043යි 1093යි 1093යි කීයද එතකොට එන්නේ 2002යි නේ. 1093යි 2102යි. මෙහෙම අපි ගමුකෝ වරදින් නැති වෙන්නමනේ. 9යි 3යි 12යි එකක් ඉතුරුයි 5යි 5යි 10යි එකක් ඉතුරුයි 9යි 10යි 1102. ඒ කියන්නේ 11,02,000ක් එනවා ඒ ටික එකතු. දැන් ඊට පස්සේ අයිතිකරු ගැණිලි කරලා තියෙනවා නේද 30,000ක්. ගැණිලි කරා නම් මේකෙන් අඩු වෙන්න ඕනේ. අපි අඩු කරනවා ගැණිලි 30,000යි. වරහන් ඇතුලේ මම දානවා 30,000. හරි. දැන් මේක අඩු කරාම තමයි අවසාන හිමිකම එන්නේ. ඒ කියන්නේ මේ උත්තරේ එන්න ඕන. අපි බලමු එනවද කියලා. හරිනේ. 11,02,000න් 30,000ක් ගියාම 10,72,000 එනවා. අනිවාර්යෙන් එන්න ඕනේ. එන්නේ නැත්නම් අපි කොහේ හරි ඉලක්කමක් වරද්දගෙන තියෙනවා. 10,72,000ක් අවසාන හිමිකම වෙනවා. ඒක ආපු හැටි තමයි පොඩ්ඩක් මෙතන ලිව්වේ. මෙහෙම ලියනවා නම් හොඳයි. නැතුව එකතු කරලා දාන්නත් පුළුවන්. අනිවාර්යෙන් ලාභයම දාන එක ලියන්න ඕනේ අනිවාර්යෙන්. ලාභය ගැනීම. දැන් අපි ලියනවා ඊළඟ වගකීම් ටික ලියන්න යන්නේ. මම ලියනවා මුලින්ම වගකීම් වල ජංගම නොවන වගකීම්. මේක එකම එක ජංගම නොවන වගකීමක් තියෙනවා. මොකද්ද? බැංකු ණය. බැංකු ණය තියෙන අවුරුද්ද අවසානයේ 70,000. ඒක දානවා මම. බැංකු ණය 70,000 එච්චරමනේ තියෙන. ඒකින් තමයි පළවෙනි තීරුවේ ලියලා ඉන්න ඕනේ. මම කෙලින්ම දෙවෙනි තීරුවටම දානවා 70,000යි. එච්චරයි ජංගම වගකීම් තියෙන්නේ. ජංගම නොවන වගකීම් තියෙන්නේ. ඊට ජංගම වගකීමකුත් තියෙනවා එකම එකක්. ඒකත් එකම එකයි තියෙනවා. ජංගම වගකීම් කියලා මාතෘකාව දාලා වෙළඳ ගෙවිය යුතු දෑ විතරයි තියෙන්නේ. ඒක තියෙනවා 16,000ක්. ඒක ලියනවා. වෙළඳ ගෙවිය යුතු දෑ 16,000ක්. ඒකත් එච්චරයිනේ තියෙන්නේ. කෙරවල තීරුවටම ලියනවා. දැන් මොකද කරන්නේ? මේකෙත් එකතුව ගන්න ඕනේ. අපි දන්නවා දැන් ගිණුම් කරන සමීකරණය අනුවත් වත්කම් වල එකතුව හිමිකම් සහ වගකීම් වල එකතුවට සමාන වෙන්න ඕනේ. ඒකම තමයි මේ මූල තත්ත්ව ප්‍රකාශයේ තියෙන්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපි බලමු එනවද කියලා උත්තරේ. ඔන්න බිංදු 3 එනවා. ඊට පස්සේ 2යි 6යි 8යි ඊට පස්සේ 7යි 7යි 14යි 1යි 15යි එකක් ඉතුරුයි. මෙතන බිංදුවට ඒක එකතු කරාම 1යි. මෙතන ඒක ඒ විදිහටම ලියනවා. 11,58,000 එනවා. ගානට වෙනවා. එන සමානයි. මේක ඉස්සරහන් ලියනවා මුළු හිමිකම් සහ වගකීම්. ඔන්න අපි ගාන 100ට 100ක් නිවැරදිව හැදුවා. ලාභ සමීකරණයේ ලාභය හොයලා
අවසාන මූල තත්ත්ව ප්‍රකාශනය හැදුවා. එතකොට ගාන සමාන වෙනවා. එතකොට මේක ලේසි කාරණයක්. නමුත් ගොඩක් ළමයි මේ සමීකරණ සම්බන්ධයෙන් තියෙන අවබෝධයක් නොමැතිකම නිසා මේ ගණන් ගොඩක් අමාරු කරගෙන තියෙනවා. දැන් එන ඔන්න මාත් එක්ක ඔයාලා ගානක් හැදුවා. දැන් ඔයාලට මම තනියෙන් කරන්න ගානක් මේ පොඩි ටියුට් එකේ දෙවෙනි ගාන විදිහට ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒතර ඒක තනියෙන් විසඳන්න ඔයගොල්ලෝ ඊට අමතරව තව පොඩි ගානක් ස්ටැම් පුරවන ගානක් වගේ දීලා තියෙනවා. ඒකත් තනියම විසඳලා පිළිතුරු ගන්න. පිළිතුරු නිවැරදිතාවය පරීක්ෂා කරන්න මම මේ පහලින් දාලා තියෙන WhatsApp අංකයට ඔයගොල්ලෝ මැසේජ් එකක් දැම්මත් කමන්නේ. ඔයගොල්ලෝ කරපු උත්තරේ ෆොටෝ එකක් හරි ගහලා එතකොට නිවැරදිතාවය මට පහසු වෙලාවල් වල මම බලලා කියන්නම් ඒක. එහෙනම් ඒ විදිහට අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි ඉස්සරහටත් මේ වගේ තව ගිණුම්කරණය සම්බන්ධ ගොඩාක් වැදගත් වෙන වීඩියෝ ඔයාලට අරගෙන එනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක යටින් අපේ channel එකේ තියෙන රතු පාට subscribe button එක එක සැරයක් click කරන්න. එතනම bell icon එකකුත් තියෙනවා. ඒක click කරොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා phone එකට YouTube එකේ. එතකොට වීඩියෝ එකක් දැම්ම කියලා ඔයගොල්ලෝ දැනගන්නවා. එතකොට බලන්නත් පුළුවන්. නැත්නම් subscribe button එක හරි click කරලා තියන්න. ඒතකොට වීඩියෝ එකක් දැම්මම ඔයාලට පේනවා. ඒ වගේම අපිත් එක්ක රැඳී ඉන්න. ඔයාලගේ අධ්‍යාපන කටයුතු මම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමතිස්සෙම මතක තියාගන්න ගිණුම්කරණයේ විෂය කියන්නේ ප්‍රායෝගික විෂයක්. කටපාඩම් කරන්න සූදානම් වෙන්න එපා. හැමතිස්සෙම අවබෝධාත්මක දැනුමක් ඇති කරගන්න. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්.